පුවත් විකාශය සමග මම ප්‍රමිත මහනා. මමුත් පලාරත්නායක මුලින්ම සිරස්තල. විපක්ෂයේ විරෝධය මැද 20 පාර්ලිමේන්තුවට 20 වන සංශෝධනයට උම්පත මම ඉදිරිපත් කරනවා. ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. නුසුදුසු ඇඳුමක් හේතුවෙන් මන්ත්‍රී අතාවුල්ලා සභා ගැබෙන් ඉවත් කෙරේ. මාධ්‍ය නිවේදනය ගැන කරුණු විමසන්න හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට කැඳවයි. පූජිත් පළමුවරට සාක්ෂි දෙයි. පුරාවිද්‍යා නිලධාරීන්ට බාධා කළයි මංගලාරාමාධිපති හිමියන්ට නොතීසි. රැම්සා අභය භූමිය ඩෝසර් කළ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ්. රුපියල් කෝටියක කොකේන් පයාගලට පාවී එයි. ජනාභිෂේක ස්වර්ණ ජයන්තිය දැන් වෙළඳපොලේ NLB ජාතික ලොතරැයි මණ්ඩලය. මුල්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ විපක්ෂයේ විරෝධතා මැද්දේ. අද දින ප්‍රධාන වැඩ කටයුතු 50 කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම. අංක 1 ඉදිරිපත් කරනවා. ජාතිය ගොඩනැගීමේ විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි, අද දින අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස. උත්තරීතර පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා. එතන රීති ප්‍රශ්නයක් නැත. නැකද අපේ තියෙනවා. අමින්ද අධිකරණ අමාත්‍යතුමා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ තුම්පත මම ඉදිරිපත් කරනවා. දෙවෙනි වර කියවීම. හෙට දිනේ අංක 6 ඉදිරිපත් කරනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග විපක්ෂීය මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂීය මන්ත්‍රීවරුන් සභාගර්භයේ මධ්‍යයට පැමිණීමත් සමග ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. ඔවගේ මැතිතුමා. අරු කතානායකතුමනි. ඔවින ආරම්භ වෙන්න. දැන් ඔබතුමාලා ඉඳගත්තා නම් හොඳයි. අගමැතිතුමා මොනවද කියන්නේ කියලා අහගන්න. බෑනේ you are shouting. විපක්ෂ නායකතුමා ඉඳගන්න. අගමැතිතුමා උත්තර දෙන්න හදන්නේ. ගරු කතානායකතුමනි මේක කොහොමද මේ සභාවක් කරන්නේ? ඔඩ ප්ලීස්. රීති ප්‍රශ්නයක් තියෙනවලු. ඔව් රීති ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. විපක්ෂ නායකතුමා. ඔව්. මේ උත්තරීතර සභාවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ යහපත් රාජපාලනයක් දෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා කතා කරගෙන යන්න. ගරු කතානායකතුමනි මම කොහොමද කතා කරන්නේ? මේ රටේ ජනතාව වෙනුවෙන් මේ ස්වාධීන කොමිෂන් සභාව රැක දෙන්න. ඒක මේ පනත විවාදයේදී ගන්න. ගරු අගමැතිතුමා මේක අසාධාරණයිනේ. ඇයි කැමරා එක දෙන්නේ නැත්තේ? ඔබතුමාලට ඕනේ කැමරාවද? රීති ප්‍රශ්නයද? කැමරාවට වඩා වැදගත් රීති ප්‍රශ්නේ. බංකොලොත් විපක්ෂයේ විසින් මේ කරගෙන යන තත්වයේ තුල මේ ගරු සභාවට ලංකා ඉතිහාසයේ නොවුරු කැලලක් හානියක් සිදු වෙමින් පවතින බව තමයි මගේ අදහස. ගරු විජේමු ලොකු බණ්ඩාර කතානායකතුමාගේ කාලේ සභාව තුල යම්කිසි අර්බුදකාරී තත්වයක් ඇති වෙච්ච වෙලාවට කැමරාව යොමු විය යුත්තේ කතානායකවරයා දෙසට හෝ සෙන්කෝලේ දෙසට කියලා තීන්දුවක් ගැනුණා. ඒ තීන්දුව ප්‍රකාරව තමයි කැමරාව මේ විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා පොඩි ළමයි වගේ විශ්සාල්ලගෙන ඒගොල්ලෝ ඉල්ලන විදියට කැමරාව දී යුතු නෑ. 20 වෙනි සංශෝධනයට විරෝධතා දක්වන ක්‍රමවේදයන් තියෙනවා. ඒකට මේ ක්‍රම අනුගමනය කරන්නේ නැතුව මේ මහ ජනතාවගේ මුදල් කාබාසිනිය කරලා මෙතන පාර්ලිමේන්තුව කර්මන්නේ කරන්නේ නැවනම් ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. විපක්ෂ නායකතුමා මැරිලා තිබුණේ ඔවුන් ආණ්ඩුව කරන සමයේ කරු ජයසූරිය කතානායකතුමා
විශ්වාසභංග යෝජනාවකට එදා විජිත හේරත් මන්ත්‍රීතුමාට අවකාශය දුන්නේ ස්ථාවර නියෝග අප්තිටවල තමයි ඒකාධිපති පාලනය එදා ඒ ආණ්ඩුව අරගෙන ගියේ. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය මේ විපක්ෂයේ පරාජිතයන්ගේ අවශ්‍යතාවය මත කිසිම අවස්ථාවක ඉවත් කරගන්නේ නැහැ. මේ 20 සංශෝධනය වෙද්දී කරු කතානායකතුමනි සජිත් ප්‍රේමදාස මහත්තයාට උදව් කරන 50 සංඛ්‍යාවක් නැති වෙනවා කියන එකත් අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි. මේ කට්ටියට සිදු වෙන්නේ මේ විදියට බෝඩ් අල්ලගෙන තව අවුරුදු 10ක් 15ක් මේ පාර්ලිමේන්තුවේ ඉම්පිටත් කටයුතු කරන්න විතරයි කරු කතානායකතුමනි. අබි රජීම් ගරු මන්ත්‍රීතුමා කතා කරනවා ඉතින් කැමරාව දාන්න. මේක හරි වැඩක් නේ. මේ how can you do this? අර ජොන්ස්ටන් ස්පීකර්ට කියන්නේ මොකද කරන්න ඕනේ කියලා. ජොන්ස්ටන් ද ස්පීකර්. වාඩි වෙන්න. එතකොට කැමරාව දාලා දෙන්න. point of order. වාඩි වෙන්න කියන්නේ. Honorable Speaker, point of order. Please make sure the camera is on me because I need to speak to the camera. Only you, everybody has that right. කැමරාවනේ අගමැතිතුමනි අද මෙතන කරන විරෝධය අගමැතිවරයාගේ අයිතිවාසිකම් මේ පාර්ලිමේන්තුවේ උත්තරීත පරමාධිපත්‍ය වෙනුවෙන් මහින්ද මහත්තයාට නඩු දානකොට ඔයලා කොයිද හිටියේ? කාගේ බලය ඉවත් කරත් මහින්ද රාජපක්ෂගේ බලය ඉවත් කරන්න බෑ කියලා මතක තියාගන්න. අද ඇවිල්ලා ගරු අගමැතිතුමනි කියනවා අනේ මේ විනාඩි 5කට කල් දාලා දෙන්න බැරිද? අපිට ටීවී එකට පොඩි ෂොට් එකක් ගන්න. එතකොට අපි දිනු. මොකද්ද මේ විපක්ෂේ ඔබතුමාලා කියන යකෙක් මේකෙන් නෑ. තමුන්නාන්සේලාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ලියලා දුන්නේ නෑ රට. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔබතුමාලා මේ ඔය බෝඩ් අල්ලපු අයගෙන් දැනට 1000 දෙනෙක් කතා කරලා ඉවරයි මේ පැත්තට එන්න. ඔය වැඩිම බෝඩ් අල්ලගෙන වැඩිම ඔළුවේ බඳන් ඉඳලා නේද? එයා තමයි හොඳම ඇමතිකම අපෙන් ඉල්ලන්නේ. අපි බලන්නේ රවුන්ඩ් ගානකින් ඉවර කරන්න 20න් මේක. 20ට 20ක් ගන්නවා විපක්ෂෙන්. අර 17ක් ගැන කිව්වා 20ක් ගැන කිව්වා. තමන්ගේ ආත්මය තුට්ටු දෙකට සිල්ලරේට ඇමතිකම් වලට මුදලට පාවා දෙන කිසිම පුද්ගලෙක් අපේ සමගි ජන බලවේගයෙන් නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ අද ගේන 20 සංශෝධනය පළවෙනි පහර වදින්නේ ආණ්ඩුවේම മന്ത്രിවරුන්ට. අද 20 ඕනි කියලා කෑ ගහන മന്ത്രിවරු තව අවුරුද්දකින් දෙකකින් අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේම පසුතැවෙනවා ජාතිය ඉස්සරහා සමාව ගන්න. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගෙන් ඉල්ලා සිටිනවා හෘද සාක්ෂියකට එකතුව ඡන්දය පාවිච්චි කරන්න. ඔබලාට එරෙහිව ක්‍රියාත්මක වන 20ට එරෙහිව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. ඔතුමාලා ඔය හිතන පතන ભેද වෙනවීම සිද්ධ වෙන්නේ නැහැ කියන කාර්යය මතක් කරන ගමන්ම කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කළ දෙන සංශෝධනය අවසානාත්මක සංශෝධනයක් නෙමෙයි. අද තමුන්නාන්සලා මේ පෙරලි කරන වෙලාවේ තමුන්නාන්සලා තව සතියයි තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා අභියෝග කරනවා. ඒ සඳහා යම් කාර්යභාරයක් කරනවා වෙනුවට අද තමුන්නාන්සලා මේ අමුතු විදිහේ ජනමාධ්‍ය වලට කැමරා ඉල්ලමින් ප්‍රහසනයක් ඉදිරිපත් කරපු ආකාරයට අපිට පේන්න තියෙන්නේ. කරුණාකරලා මතක තියාගන්න. මේ 20 වන සංශෝධනය ඕපපාතික නෑ. 20 වන සංශෝධනය අපේ ආණ්ඩුවෙන් ගෙන සංශෝධනයක්. අපි ආණ්ඩුවේ සමාජිකයට මේ 20 වන සංශෝධනය අපි සම්පූර්ණ උපැන්න සහතික දෙන්න ලෑස්ති. මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබෙන 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හේයි ඒ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ ඉන්දික ගාල්ලගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත තුළින් අනුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කපා දීමක් සිදුවන බවයි. අපිට ආරංචි ලැබුණා හෙට දිනේ මේ 50 කෙටුම්පතේ දෙවන වර කියවීමත් සෝදානම් වෙලා තිබෙන බව. ඒ අනුව අද දිනේ දැන් මේ පෙත්සම ගොනු කිරීමත් සමගම ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධ තීරණය ලබා දෙන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ 50 කෙටුම්පත සම්බන්ධයෙන්. ඒ නිසා තමයි අද දින මේ පෙත්සම මනින් ගොනු කරේ. දවසේ පුවත මේ අතර පාර්ලිමේන්තු සභාගර්භයට උචිත නොවන ඇඳුමකින් සැරසී පැමිණි මන්ත්‍රීවරයෙකුට සභාවෙන් ඉවත් වන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද දැනුම් දුන්නා. එලෙස සභාවෙන් පිටව යාමට සිදු වුණේ ALM අතාවුල්ලා මන්ත්‍රීවරයාටයි. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමේදී ඇඳිය යුතු නියමිත ඇඳුම කුමක්ද? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාවාර සඳහා පැමිණීමේදී අනුමත ඇඳුමකින් පැමිණිය යුතු බවට වන තීරණයට එළඹ ඇත්තේ 1973 වසරේ නොවැම්බර් 14 වෙනිදා පැවති පක්ෂ නායක රැස්වීමකදී. එම අනුමත ඇඳුම වරින් වර සංශෝධනය වී ඇති අතර මේ වන විට මන්ත්‍රීවරුන්ට විකල්ප 4ක් සහ මන්ත්‍රීවරියන්ට විකල්ප 2ක් වශයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා. පිරිමි පාර්ශවය සඳහා ජාතික ඇඳුම, පූර්ණ යුරෝපීය ඇඳුම, කලිසම හෝ රෙද්ද සමග අධික ටියුනික් කොලරය සහිත බොත්තම් ගෙර දක්වා පැළඳි ඇඳුම. කාන්තාවන් සම්බන්ධයෙන් කාර්ය හෝ ඔසරිය හැට්ටය සමග ඇඳලා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ මුස්ලිම් මන්ත්‍රීතුමන්ලා හිස්වැස්මක් පළඳිනවා. ඔවුන්ට ඒ අනුමැතිය ලබා දීලා තියෙනවා. විශේෂ සෞඛ්‍ය හේතුවක් හෝ යම් විශේෂ හේතුවක් මත දින කීපයකට වෙනත් පරිබාහිර ඇඳුමකින් එන්නට අවශ්‍ය නම් ගරු කතානායකතුමාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා අද සභාගර්භයට පැමිණ තිබුණේ අනුමත ඇඳුමකින් නොවන බවට විපක්ෂය රීති ප්‍රශ්නයක් මතු කළා. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග යටතේ බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇතුල් වීමේදී මොන වගේ ඇඳුමක්ද අඳන් ඉන්න ඕන කියලා. අපේ ආතවුල්ල මහත්තයා මොකද්ද අඳන් ඉන්න ජැකට් එක? මේ වදගෙන නෑ පාර්ලිමේන්තුවට. අර මොකද්ද අඳන් ආවිල්ලා තියෙන්නේ? මොකද්ද ඔය? එතුමාගේ ජාතික ඇඳුම. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අතාවුල්ලා මන්ත්‍රීවරයාට එල්ල වුණේ දැඩි විරෝධයක්. ගරු කතානායකතුමනි, අද 20ද මගේ එඳුම්ද කියන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි, ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඇඳලා තියෙන නියමිත ඇඳුමෙන් ඉන්න අර උඩින් අර මේක දාලා තියෙන විතරයි. ඔබතුමා නියමිත පරිදි බොත්තම් ටික පියවලා ඉඳ ගන්න. මම කියාගෙන ආවේ. ගරු කතානායකතුමනි, ඔබතුමා පැහැදිලිව දන්නවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මේක එක රටක එක නීතියද? අපි ගලවනවා. පසුව මන්ත්‍රීවරයාට සභාවෙන් ඉවත් වන ලෙස වේත්‍රධාරීවරයා දැනුම් දුන්නා. එය අනුව එම මන්ත්‍රීවරයා සභාගැබෙන් පිටව ගියා. එලෙස පිටව යන අතරතුර එම මන්ත්‍රීවරයා පළ කළේ මෙවන් අදහසක්. මේක තියෙනවා කොලර් එක තියෙනවා. මට සීතල වෙලිය. මොනවද කරන්නේ? මේ ප්‍රෙස් වෙන්න බැරිද? මෛත්‍රී මාත්‍යා ඇඳගෙන ඕගොල්ලෝ ඡන්ද දානකොට ඒක හරි. දැන් ඕගොල්ලන්ට බෑ. ඒක ගන්නවද? මන්ත්‍රීවරයෙක් නියමිත ඇඳුමෙන් පැමිණ නොසිටි නිසා සිද්ධ වුණා එම මන්ත්‍රීවරයාට සභාගර්භයෙන් ඉවත්ව යන ලෙස මට දැනුම් දීමට යම් කිසි සෞඛ්‍ය හේතුවක් මත පැමිණියා කියන හේතුව තමයි මේ මන්ත්‍රීතුමා කතානායකතුමත් එක්ක දැනුම් දීලා තිබුණේ. ඒ හේතුව මත අද දිනයට පමණක් එම ඇඳුමින් ඉතිරි වැඩ කටයුතු වලට සහභාගී වීමට එම මන්ත්‍රීතුමාට අවස්ථාව සලසලා තියෙනවා. මේක කොහොක්වත් නීති ප්‍රකාර නැහැ. මේක ස්ථාවර නියෝගවලත් නැහැ. මේක සම්ප්‍රදායක්. පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් වෙත එළඹෙන 30 වෙනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් වීම හෝ පොලිසියට ප්‍රකාශ ලබා දීම සඳහා නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ මඩකලපුව චෙන්කලාඩි පන්කුඩාවේලි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමියක සීමා ලකුණු කිරීම සඳහා පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ගේ සේවයට බාධා කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් අදාළ පුරාවිද්‍යා භූමියේ සීමා ලකුණු කිරීම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරීමටත් තීරණය වී තිබෙනවා. පසුගියදා මඩකලපුව චෙන්කලාඩි පන්කුඩාවේලි ප්‍රදේශයට පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ට පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන්ගෙන් එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයක්. ඒ පුරාවිද්‍යා භූමියක සීමා ලකුණු කිරීම නිසි පරිදි සිදු නොවන බවට චෝදනා කරමින් චෙන්කලාඩි පන්කුඩාවේලි ග්‍රාම නිලධාරී කොට්ටාසේ පිහිටි මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බව සඳහන් පුවරුවක්ද තිබෙනවා. පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් පැවසුවේ පුරාවිද්‍යා නිලධාරීන් සීමා ලකුණු නොකිරීම නිසා වගා කටයුතු සඳහා පුරාවිද්‍යා ස්ථානයේ කොටසක්ද ඇතමුන් අත්පත් කරගෙන ඇති බවයි.
ඔබ දන්නේ නැති ව්‍යාලේන්ද්‍රන් කියන മന്ത്രിවරයා මාව මරන්න මඩ කලපුවට එන්නේ එක 10,000ක් විතර අරගෙන ඉන්නේ මේ සිද්ධියට අපිට මොකද වෙලා තියෙන්නේ සාධාරණ මේක මිනිස්සුන්ට අයිති දේපලක් කියලානේ ව්‍යාලේන්ද්‍රන් එදා කට්ටියත් අරගෙන මඩ කලපුවට එන්නේ මම කියන්නේ එන්ටි කියන්නේ ප්‍රාදේශීය ලේකම් ඇවිල්ලා ආන්ටි කියන්නේ මේ බෝධියේ ඉඳලා බබයක් දුරින්ද මේ අහලා තියෙන්නේ අනතුරුව එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා නිලධාරීන් කිහිප දෙනෙකු తాවකාලිකව ඉදිකර ඇති කාර්යාලය තුළ රඳවා සිය ග්‍රහණයටගත් පූජ්‍ය සුමන රත්න හිමියන් වගකිව යුතු නිලධාරීන් එම ස්ථානයට කැඳවීමට පියවර ගත්තා. ජනහිරේ කියන්න මම සූදානම්. මෙන්න හෙට එනම මනින්න මෙන්න සහතිකේ අස්සම් කරලා දෙන්න කියන මම යන්න. හරි නෑ ඒගොල්ලෝ තමයි මේක ගොවියන්ගෙන් කප්පම් අරගෙන හාන්න දෙන්නේ. දැන් අවුරුදු 6ක්. පොලිසිය පැමිණ සාකච්ඡා කළත් තත්වය සමතයකටපත් වුණේ නැහැ. කොටගෙන මෙච්චර බෝධියේ මුල් හැරෙනකන් හාලා තියෙද්දි ඇයි ඒ අදාළ නිලධාරි ගෙන්නන්න බැරි? හාපු මිනිස්සු ගෙන්නන්න බැරි ඇයි? මට කියන්නේ. පසුව පන්කුඩාවේලි ග්‍රාම නිලධාරීවරයා චෙනකලාඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරීවරයා සහ ප්‍රශ්නගත ස්ථානයවට වගා කටයුතු වල නිරත පිරිසක්ද එම ස්ථානයට පැමිණියා. තත්වය සමතයකටපත් වූයේ මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය මූලික මැනුම් කටයුතු සතියක් ඇතුළත ආරම්භ කිරීමට පොරොන්දු වීමෙන් පසුවයි. මේ ස්ථානේ රැක ගන්න මේ සතිය ඇතුළත මට යහපත් පිළිතුරක් ලැබුණ නැත්නම් විශාල විනාශයක් මඩකලපිය සිද්ධ වෙනවා කියන එකත් මං වගකීමෙන් යුක්තව කියනවා. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර මඩකලපුව ප්‍රදේශ භාර සහකාර අධ්‍යක්ෂකගෙන් විමසීමක් කළා. මේ ස්ථානය අපි ගවේෂණය කරලා හඳුනාගත් ස්ථානයක්. එතන අපි කැණීමක් කරලා තියෙනවා. සංරක්ෂණ කටයුතු ඉදිරියේදී සිද්ධ වෙනවා. දැනට ඒක අපි භූමිය අපේ පාලනය යටතේ තියාගෙන ඉන්නේ. මේ වන විටත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රාදේශීය ලේකම් වෙත මෙනුම් නියෝග නිකුත් කරන ලෙසට ඉල්ලීම් කරලා තියෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සභාවාරයේදීද අවධානය යොමු වුණා. ඇත්තට මේ අම්පිටිය සුමන රත්න විහාරාධිපතිවරයා දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පහර දෙන්න ගිහින් තියෙනවා, ග්‍රාම සේවකලට පහර දෙන්න ගිහලා තියෙනවා, පොලිස් නිලධාරීන්ට පහර දෙන්න ගිහලා තියෙනවා. තාම මේ ස්වාමින් වහන්සේට විරුද්ධව කිසිම තීන්දුවක් කරන්න නැහැ කියන එක ඉතාම දුක් වෙන්න ඕන කාරණයක්. දැනට රජයේ සේවකයෝ 3 දෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා. වහාම ඒ ස්වාමින් වහන්සේව අරස් කරන්න කියලා මම මේ සභාවෙන් ඉල්ලනවා. நாங்கள் சம்பந்தப்பட்ட ஒரு புத்த பிக்குவை பற்றி தான் பேசுகின்றோம். மட்டக்களப்பு மாவட்டத்தில் 10க்கு மேற்பட்ட புத்த பிக்குகள் இருக்கின்றார்கள். அவர்கள் அனைவரும் தமிழ் மக்களுடன் அந்யோன்யமாக நடக்கின்றார்கள். මෙතුමා හාමුදුරුවමකට එක දිගට පාර දෙනවා. මේ සභාවේ රීතියක් තියෙනවා මේ විදිහට මේ සභාවේ නැති අයට අපහාසාමාන කරන මේ විදිහට. එතුමාට සාක්ෂි දෙනවද ඔකට? අපහාසාත්මක කතාවක් කරන්නේ. ඇයි ඔබතුමා ඒකට ඉඩ දෙන්නේ? මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ පූජ්‍ය අම්පිටියේ සුමන රත්න හිමියන් හට මෙවන විට නොතීසි නිකුත් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කරදියනාරු පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම බාධා කරපු නිලධාරීන්ට අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කරලා තියෙනවා. ඔවුන්ගේ වෛද්‍ය වාර්තා කැඳවා ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සේ හිමිනමට අධිකරණයට ඉදිරිපත් වීම සඳහා පොලිසියට ඉදිරිපත් වෙලා ප්‍රකාශ ලබා දීම සඳහා 2020 9 දිනට නොතීසි නිකුත් කරලා තියෙනවා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දිවි අහිමි වූ මාසයකමාරක් වයසැති බිලිඳිය සහ ඇගේ මව්පියන්ගේ දේහයන් එම ප්‍රදේශයේම අසල්වැසි නිවසක මේ වන විට තැන්පත් කර තිබෙනවා. මේ අතර මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මගින් මහනුවර නගරයේ පිහිටා ඇති අවදානම් සහගත ගොඩනැගිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ක්‍රියාත්මකයි. මානුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලට යට වූ මාසයකමාරක බිලිඳියක් ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට පසුගියදා දිවි අහිමි වූ අතර දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් වෙත බහර දුන්නා. ඒ අනුව ඊයේ රාත්‍රියේම මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේම නිවසක් වෙත එම දේහයන් රැගෙන ආවේ මෙලෙසින්. රැස්ව සිටි විශාල පිරිසකගේ සොස්සුම් මැද දේහයන් එම නිවසේ මෙලෙස තැන්පත් කෙරුණා.
කාර්යයන් පිළිබඳ අවසන් කටයුතු හෙට මහනුවර මහයාව නාගරික පොදුසුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ජීවිතුන නැති වෙන ප්‍රධාන හේතුවක් ගොඩනැගිලි අයිතිකාරයන් නොසලකීමක්කම. ඒගොල්ලන්ගේ බඩුත් අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතත් බේරගෙන වාහනත් අරගෙන බල්ලු කුළුත් අරගෙන මේගොල්ලෝ ගියා කිසිම කෙනෙක් මේ දැනුවත් කිරීමක් කරේ නැහැ. ඒ හේතුවෙන් තමයි අත්‍තරම මේ ජීවිත තුනක්ම විනාශ වුනේ. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ලක් ඊට පහළින් තිබූ තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ පසුගිය 20 වෙනිදා අලුයම 5ට පමණ. පසුව ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යට වූ නිවසක සිරවී සිටි බිලින්දියක් ඇතුළු 5 දිනක මුදා ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී බේරා ගැනීමට හැකි වුණේ කාන්තාවන් 2 දෙනෙකු පමණයි. අදාළ නිවසේම අසල කාමරයෙන් නිදා සිටි මාස 1කමාරක බිලින්දිය ඔනිලා සහ ඇගේ මව්පියන් අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියා. කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල දොඩංවල නාත දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා. ඔහු ඊයේ එහි ඉදිකිරීම සම්බන්ධයෙන් සිදු කළේ මෙවැනි ප්‍රකාශයක්. නිසි ප්‍රමිතියට තමයි මේක හදලා තියෙන්නේ. මේක තට්ටු පහක මගේ පදිංචි නිවස. ඉතින් මේකේ මම කම්පැනියකට තමයි දීලා මේක හදලා තියෙන්නේ. නමුත් එන්ජිනියරින් කෝපරේෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිය වල අරන් තිබෙත් කම්බි ගැනත් මේක. කෙසේ වෙතත් ඔහු සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා සඳහන් කරන්නේ. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අවසර ගැනීම සිදු කළ යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙන් බවයි. ඒ අනුව අදාළ අවසරය ලබාගෙන ඇද්දැයි අප එම අධිකාරියෙන්ද විමසුවා. සැලසුම් අනුමත කර තිබෙන පිළිවෙලට නම් මේකේ අනුමත කර තිබෙන්නේ පාමහල 1, පාමහල 2, බිම් මහල සහ තවත් එක් මහලක්. එතකොට 4ක් කියන එක තමයි මේකේ පෙන්වෙන්නට තිබෙන්නේ. මේක දැන් 5ක් නම් මේක අවසරය දුන්නේ එක් කොහොමද වගකීම බාරගන්නේ කවුද මේක? ගොඩනැගිල්ලක් වුණත් මොනවා වුණත් අනුමැතිය දෙන්න ලාවේ හරියට තියෙන්න පුළුවන්. ඊට පසු ඉදි කරන්න පුළුවන්. අනවසරයෙන් ඉදි කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තිබුණාද කියන එක අපි දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. එසේම පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්ද මේ සම්බන්ධයෙන් පත් කර ඇති අතර එම නිලධාරීන් නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දුන් බව කියන සියලු ආයතන වලින් ඒ බව සනාථ කරන ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටද නියමිතයි. ඒ අනුව නිවසේ හිමිකරුවන අනුර ලෙව්කේ මහතා එය අවිධිමත්ව ඉදිකර ඇතැයි තහවුරු වූහොත් නොසැලකිලිමත් කමින් තිදෙනෙකුට මරු කැඳවීම සහ දේපළවලට හානි කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව පොලිසිය සඳහන් කළා. වරදක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අදාළ වාර්තා කැඳවලා තියෙනවා. නෛතිකව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවද කියන කාරණය පරීක්ෂා කරන්න. මේ අතර මහනුවර නගරයේ පිහිටා ඇති අවදානම් ගොඩනැගිලි පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් පත් කළ විශේෂඥ කමිටුව මහනුවර නගරයේ අවදානම් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට නියමිතයි. රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ 75 වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ රාජ්‍ය නායක හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් 2019 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර ඇති වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක්දින සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7:45ට පමණ නිව්යෝර්කයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ වුණා. මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9:45ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතුව අතර රාජ්‍ය නායකයන් 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතුවා. I have the honor to introduce the pre-recorded statement by His Excellency Mr. Gotabaya Rajapaksa, President of the Democratic Socialist Republic of Sri Lanka. Mr. President, Mr. Secretary General, Excellencies, Ayubowan. Unfortunately, the world is not what the founders of this august body. අවාසනාවකට මෙන් අද ලෝකය මින් වසර 75කට පෙර මේ ගෞරවනීය සභාවේ නිර්මාතෘවරු අපේක්ෂා කළ තත්ත්වයට වෙනස්. දැනුවත් මැදිහත්වීමක් මගින් COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. අපි COVID-19 නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළේ ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනා ගැනීමටත් පෙර. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් සුවවීමේ අනුපාතය 90% ඉක්මවන අතරම එය ගෝලීය සුවවීමේ අනුපාතයට වඩා ඉහළ අගයක්. අපේ සාර්ථකත්වයට බොහෝසේ පිටුවහලක් වුණේ අපගේ ප්‍රබලම ශක්තිය වන සොයා ගැනීම සහ නිරෝධායනය. ගත වූ මාසයකට වැඩි කාලය ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයෙකු රට තුළින් වාර්තා වුණේ නැහැ.
දරණීය සංවර්ධන න්‍යායපත්‍රය 2030 සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින අතර කෘෂිකාර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාවය පිටුදැකීම මගේ රජයේ ප්‍රධාන අභිමතාර්ථයක්. එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය ලබා වසර 65ක් සමරන අපි එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට දායක වීමට ලැබීම වාග්යක් ලෙස සලකනවා. ලෝකයේ පොදු හා අසමාන තර්ජනයන්ට මුහුණ පා සිටින මෙවන් සමයක අපට අවශ්‍ය එක්සත් ජාතීන් යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාව භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය සහ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම යන පැතිකඩ නිසි අවධාරණයකට ලක්වන බව මම විශ්වාස කරනවා. සමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය සහ එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැක්කේ සුළු පිරිසකගේ අවශ්‍යතාවයට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් බව මම තරයේ විශ්වාස කරනවා. To ensure the future we want. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පළමු වරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණියා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන බවට ඔහුගේ මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයකට අදාළව කරුණු දක්වන ලෙස කර තිබූ දැනුම් දීමකට අනුවයි. මේ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද අද පළමු වරට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද පළ කර තිබුණා. එමගින් අධිකරණයට සමාන ක්‍රියාවලියක් සිදු කරන ජනාධිපති කොමිසමේ අධිකාරීමය බලයට අපහාසයක් සිදුවන බවත් ඒ ඔස්සේ ඊයේ දිනේ වන විටත් සාක්ෂි ලබා දෙමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තැතිගැන්මකට ලක් වූ බවටත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා ඊයේ කොමිසමට පැමිණිලි කළා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ කුමාර්ගෙන් කරුණු දක්වන ලෙස කොමිසම ඊයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කළ අතර ඔහු අද කොමිසම වෙත පැමිණියේ එම නියෝගයට අනුවයි. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනයට හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විරෝධය දැක්වීම භාෂණීය නිදහසට එරෙහිවීමක් බවයි. කවරෙකු අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් එයට එරෙහිව කතා කිරීමට ඕනෑම තැනැත්තෙකුට අයිතියක් තිබෙනවා. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි දැක්වීම සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු පදවියෙන් නිකුත් කළ නිවේදනය සහ මාගේ සේවා දායකයාගේ පාර්ශ්වයෙන් නිකුත් කර ඇති නිවේදනය සමානයි. නමුත් එම නිවේදනය හරහා කොමිසමට අපහාස කිරීමක් අරමුණු කරගෙන තිබුණේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දැන එදින දිව්‍ය පූජාව නොපැවැත්වූ යැයි පැවසීම තුළින් කතෝලික ජනතාව නොමග යාම වැළැක්වීම සඳහායි කොළඹ අගරදුගුරු පදවිය නිවේදනයක් නිකුත් කළේ. එම නිවේදනය තුළින් ප්‍රතික්ෂේප කර ඇත්තේ කොමිසම හමුවේ සාක්ෂි දීම අවසන් කර තිබූ හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයක්. එය කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටින හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි විමසීම විවේචනයට ලක් කිරීමට සමාන වන්නේ නැහැ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් කතෝලික ජනතාව නොමග යාමක් වුණාසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අසත්‍ය ප්‍රකාශය තුළින් දේශපාලඥයෙකු වූ මාගේ සේවා දායකයාගේ පාක්ෂිකයින්ද නොමග යා හැකි නිසා මේ ප්‍රකාශ දෙකම සමානයි. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ මෙම ජනාධිපති කොමිසම මේ වන විටත් සක්‍රියව ක්‍රියාත්මක වන බැවින් කුමන පාර්ශවයක් වුවද කොමිසමේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ නම් Taman ඊට පෞද්ගලිකව විරුද්ධ බවයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නිකුත් කළ මෙම නිවේදනය තුළින් අසත්‍යයි විවේචනය කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති කොමිසම හමුවේ දියුරුම් පිට ලබා දුන් සාක්ෂි බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නා. එම නිවේදනයේ අන්තර්ගත කරුණු තුළ ජනාධිපති කොමිසමේ බලය හා අධිකාරියට කිසිදු ගරු කිරීමක් සිදු කර නැහැ ස්වාමීනි. එම නිවේදනය හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවට එක් කිරීම හරහාද පුළුල් ප්‍රචාරයක් හිමිව තිබෙනවා. එසේම සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි විමසීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අනෙකුත් වග උත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් සලසා ඇති පසුබිමක එම ක්‍රමවේදය අනුගමනය නොකරමින් අවිධිමත්ව තම මතය ජනතාවට ගෙන යාම හරහා දිවා රෑ නොබලා වෙහෙසෙන මෙම ජනාධිපති
ජනාධිපති කොමිසමේ අධිකාරිමය බලය පහතට හෙලා ඇති බවයි නිරීක්ෂණය වන්නේ. ඕනෑම අධිකරණ ක්‍රියාවලියක් තුළ සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීම අධිකරණමය කටයුත්තකට බලපෑම් කිරීමක් බැවින් පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශවය ඉල්ලා සිටින පරිදි මෙම නිවේදනය නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීරද සිල්වා කැඳවා නිදහසට කරුණු විමසීමට මම එකඟයි. මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ නැගී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා ඉල්ලා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිවද විධිමත් නෛතික පියවර ගන්නා ලෙසයි. සියලු පාර්ශවවල කරුණු සලකා බැලීම අවසානයේ ඒ සම්බන්ධයෙන් වූ තීරණය හෙට දින ප්‍රකාශ කරන බව කොමිසමේ සභාපතිවරයා පැවසුවා. ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජි ජයසුන්දර මහතාගෙන් පළමුවරට සාක්ෂි විමසීම සඳහා කැඳවන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළා. කොමිෂන් සභාවේ කටයුතු ශාලා පරිශ්‍රයේ පිටුපස හුදකලා අසුනකට වී නරඹමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පූජි ජයසුන්දර මහතාගේ සාක්ෂි විමසීම ආරම්භ වී කෙටි වේලාවකට පසු කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණියා. ඔබතුමාට ඔබතුමාගේ රජයේ පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා චෝදනා කරනවා. ඒක උත්තරයක් නැද්ද ඔබතුමාට? ඔබතුමාගේ වරදක් තියෙනවද? ඔබතුමාගේ වරදක් පිළිගන්නවද? මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාස 5 වෙනිදා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ඊට පසු දින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පිළිබඳ කාදිනල් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. අපි සතුටු වෙනවා පාස්කු කොමිසම ගෙන යන වැඩ පිළිවෙල ගැන සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ඔබ වහන්සේට අපි විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා මොකද ඒගොල්ලෝ අවංකවම මේ කාරණාව හොයලා බලමින් කටයුතු කරනවා කියලා පේනවා. කොමිසමේ වාර්තාව වෙනකන් අපි බලාගෙන ඉන්නවා. වාර්තාවට පස්සේ තමයි අපි කියන දෙයක් කියන්නේ. හරි. ආන විලුන්දාව රැම්සා තෙත්බිමේ කොටසක් ඩෝස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත පෙරේරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු අද අධිකරණයට බාර වීමෙන් අනතුරුවයි. ආනවිලුන්දාව රැම්සා අබේ භූමියට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ නීති විරෝධී ලෙස එලිකර ඇතැයි සැකපිට ආරච්චිකටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ඊයේ අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන තිබුණා. ඒ අනුව අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් පසු ඔහුව ලබන 24 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කොටසක් ඩෝස කිරීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට වනජීවී සහ වන සංරක්ෂණ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය 8 වනදා නිකුත් කළ අතර එහි සඳහන් වූයේ දැනට රැම්සා තෙත් භූමියේ රජයේ ඉඩම් තුල සිදු කෙරෙන අනවසර ඉස්සන් වගාව පිළිබඳවද කැබිනට් මණ්ඩලය දැනුවත් කරමින් ඒවා නවතා දැමිය යුතු බවයි. මේ අතර අත්අඩංගුවටගත් හෙරොයින් චාවරම් කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. කෙසේ වෙතත් අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. නඩුව විභාගයට කැණුනේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේදී. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේද විමර්ශනයක් සිදු කරන බැවින් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර නිලධාරීන් 11 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුව එම සැකකරුවන් රඳවා සිටින අඟුණුකොළ පැලස බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස එම බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. අදාළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය හිමි වූ අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග නිකුත් කෙරුණා. තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න නැමැත්තා තමන් විසින් මුදල් හා දේපල අත්පත් කරගනු ලැබුවේ ගම්මිරිස් වගාවකින් බවත් එම වගාවෙන් තමන්ට මාසිකව රුපියල් 1,50,000
දහසක මුදලක් හිමිවන බවත් ප්‍රකාශ කර තිබූ බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අදාළ සැකකරු ගම්මිරිස් වගාවේ නිරත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇතැයිද රාජ්‍යයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මද්‍රව්‍ය පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවටයි විත්තිය නීතිඥවරුන් විසින් මීට පෙර අධිකරණය හමුවේ ලිඛිත දේශන ඉදිරිපත් කර තිබුණේ. එම ලිඛිත දේශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිතුරු ලිඛිත දේශනද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා අද අධිකරණයට ඉදිරිපත් කළා. එම ලිඛිත දේශන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කරුණට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන දිනය ලබන 28 වනදා දැනුම් දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින කළු තුෂාර නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් සමග ගොතටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කොකේන් මද්‍රව්‍ය තොගයක් පයාගල වෙරළ තීරයෙන් හමු වී ඇත්තේ පාර්සලයක බහා තිබියදී. වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින කළු තුෂාර නැමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 53 මිලිග්‍රෑම් 770ක් සමග ගොතටුව පොලිසිය මගින් ඊ අත්අඩංගුවට ගත්තා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක්. කළුතර පයාගල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රීස්බන් ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සහිත පාර්සලයක් පයාගල පොලිසිය විසින් සොයාගනු ලැබුවා. පොලිසිය පැවසුවේ මෙහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි. බලපත්‍ර නොමැතිව නීති විරෝධී ආකාරයෙන් කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයන් 12 දෙනෙකු ඒ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී එම ස්ථානයේ පවත්වාගෙන ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. ඔට්ටු එල්ලීමට රැගෙන රුපියල් ලක්ෂ 70කට අධික මුදලක්ද සිය බහරට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇති දිනකට රුපියල් කෝටි 1.5 දෙකත් අතර මුදලක් මෙම ස්ථානයේ සංසරණය වී ඇති බවයි. නීති විරෝධීව චීනයෙන් ගෙන්වනු ලැබූ රුපියල් ලක්ෂ 4ක පමණ වටිනාකමකින් දුම්වැටි තොගයක්ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා. කුරුණෑගල වැල්ලව පෝරපොළ දුම්රිය ස්ථානයේ ආසන්නයේ දමා ගොස් තිබූ අත්බෝම්බ 8ක් හමු වී තිබෙනවා. පසුව අදාළ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙනුනේ මෙලෙසයි. Signal Strong Teeth Micro Calcium සහ Pro රටවටා හිරෝ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පත් කර තිබෙනවා. මේ දිනවල වෙළඳ පොලේ පොල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ සහන මිලට පාරිභෝගිකයන්ට පොල් ලබා දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කෙරුණා. ඒ අනුව හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය යන ආයතනවල මැදිහත් වීමෙන් පොල් ගෙඩියක් රුපියල් 60 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයේ ත්‍රිකුණාමලයේ ශාඛාවේ උකස් කර ඇති රන් භාණ්ඩ බේරා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට අද පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද මුදල් ලබාගෙන රන් භාණ්ඩ බාර නොදුන් නිසා ගනුදෙනුකරුවන් සිය විරෝධය පළ කළා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට යාබද ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැණීම් කටයුතු සිදු කිරීම නිසා එම අධිකාරියේ ගොඩනැගිල්ලකට හානි සිදුවන බවට සේවකයින් චෝදනා කරනවා. ඊට එරෙහිව අද ඔවුන් විරෝධතාවකද නිරත වුණා. භගවන්තලාව චැපල්ටන් තේවතුයායේ තේදරු නෙළමින් සිටි කාන්තාවකගේ හිස මතට අසල තිබූ ගසක බඹර වදයක් කඩා වැටීමෙන් අනතුරුව බඹර ප්‍රහාරයට ලක් වූ අදාළ කාන්තාව රෝහල්ගත කර ඇති අතර වෛද්‍යවරුන් පැවසුවේ එම කාන්තාවගේ නාසය සහ කන තුළටද බඹරුන් ඇතුළු වී සිටි බවයි. රටවටා හිරෝ. සූදානම අදට සමුගන්නට. පත්තනුගත අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු